චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි ඔබ හැමදෙනාම ලිබනන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල භූමියේ බොහොම ශ්‍රද්ධාවෙන් අද ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච දවස. මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් අවුරුද්දක් පුරා මේ වැඩසටහන සංවිධානය කරපු පිරිස දැනුම් දුන්න අවුරුද්දක් තිස්සේ බලාගෙන හිටියා කියලා අපි වඩම්මන. ඒ වගේම අවුරුදු ගණනාවක් තිස්සේ අපේ වැඩසටහන් ශ්‍රවණය කරලා බණ අහලා බොහෝ පිරිසක් අනේ කොහොම හරි හාමුදුරු වඩම්මන්න ඕන කියලා ලොකු උත්සාහයක් ගත්තා. අපිට බොහෝ කාලයක් තිස්සේ ඉඳන් කතා කරා හාමුදුරු ලිබනන් වලට වඩින්න කියලා. ඉතින් ඒ අතරේ අද ඔබට ඒ අවස්ථාව සැලසිච්ච දවස. ඉතින් ඒ නිසා පොසොන් පෝය නිමිති කරගෙන අද ඔබ හැමදෙනාම විශාල පිරිසක් එළියේ බොහෝ පිරිසක් අනෙක් ශාලාවල් වල පිරීලා ඉතිරිලා තානාපති කාර්යාල භූමියේ මේ ධර්ම ශ්‍රවණය කරනවා වගේම කොළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ලංකාවේ ඉන්න අයටත් මේ වැඩසටහන් බලන්න සජීවීව අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩසටහන සජීවීව ලංකාවටත් ලෝකේ රටවල් ගණනාවකට විසුරුවා හැරෙනවා. ඉතින් මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම මේ උතුම් ධර්ම ශ්‍රවණයක් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි, අපි මේ ඉපදී යන්නේ භයානක සංසාර ගමනක. මේ සසර බිය හැම වෙලාවෙම හිතන්න ඕනේ. නිතර අපි පුරුදු වෙන්න ඕනේ. දැන් මම මැරුණොත් කොහේ යයිද? දැන් මම මැරුණොත් මෙහෙම ඉඳලා මං කොහේ යයිද කියලා හැම වෙලෙම ඔබෙන් අහන්න. මරණ සති භාවනාව තරම් ධර්මාවබෝධයට උපකාර වෙන අප්‍රමාදී භාවය ඇති කරගන්න භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒකට හේතුව අපේ මරණය ජීවිතේ ඕනම වෙලාවක වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. මව් කුසේ පිළිසිඳගත් තැන ඉඳන් මව් කුසෙත් මැරෙනවා. දරුවෝ උපදින කොටත් මැරෙනවා. ළමා කාලේ මැරෙනවා. තරුණ වයසේ මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. එතකොට මැරෙන්න වයසක් තියෙනවද? නැහැ. මැරෙන්න තැනක් තියෙනවද අපිට? මෙන්න මෙතන තමයි මිනිස්සු මැරෙන්නේ කියලා. එහෙම තැනක් නැහැ. නිදි ඇදෙත් මැරෙනවා. මහපාරෙත් මැරෙනවා. ඕනෑම තැනකදී ඕනෑම මොහොතකදී කවදා කොතන කොයි මොහොතේ වූ හුස්ම ටික යන්න පුළුවන්. අපිට මේ ලැබිලා තියෙන්නේ මහා පෙර පිනක්. මේකට ධර්මයේ කියන්නේ කුබ්බේච කත පුඤ්ඤතා, පෙර පින් ඇති බව. ඔබට හිතෙන්න පුළුවන් මොකක්ද ඉතින් අපේ පින මේ අපි කොච්චර දුක් විඳිනවද මේ රටවල් වලට ඇවිල්ලා කියලා. අපි කාටත් ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න ඇති. ජීවත් වෙන්න අමාරුකම් ඇති. පවුල් වල ප්‍රශ්න ඇති. හැබැයි ඒ සියල්ල අතර ලෝකේ වටිනාම දේ ලබන්න අපිට පිනක් තිබුණා. බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණා. මනුස්ස ජීවිතයක් ලැබුණා. ෂණ සම්පත්තිය ලැබුණා. සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබුණා. මෙන්න මේ පින ලේසි පහසු පිනක් නෙමෙයි මේ විපාක දීලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අපිට පේනවා ලෝකෙ පුරා රටවල් වල අපි ධර්ම දේශනා කරද්දී කෝටි ගණන් මිනිස්සු ඉන්නවා. භෞතික දියුණුව තිබුණට
ආධ්‍යාත්මික පැත්තෙන් අන්ත අසරණ. හැබැයි ඔබට මොන ප්‍රශ්න තිබුණත් ලෝකේ වටිනාම දේ අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න දක්ෂ වෙන්න. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මලකෙවල් 10ක් විතර. මේ 10 දෙනා කර්මානුරූපීව ඇදිලා යන්නේ එක එක පැතිවලට. හැමෝම ආයෙමත් මෙහිම උපදිනව නෙමෙයි. ඒක අපිට විතරක් නෙමෙයි. යසෝදරාව ගැන හිතන්න. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා යසෝදරාවට ඡන්දකින්දර ජාතකයේ දහම් දෙසපු වෙලාවට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි මේ යසෝදරාව තරම් දීර්ඝ සංසාර ගමනේ උන්වහන්සේට පාරමී පුරා ගන්න උපකාර කරපු කෙනෙක් බුදු ඇසින්වත් වෙන දකින්නේ නැහැ කියලා. යසෝදරාවගේ පැත්තෙන් හිතුවොත් තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා තමයි ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්නේ. තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවා ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථාන ලැබුවා. රාහුල මහරහතන් වහන්සේ. හැබැයි තමන්ගේම තාත්තා පොඩි කාලේ දුවේ කියලා වඩාගෙන ඉන්නේ නැති. තාත්තේ කියලා අතේ එළියෙන් ඉන්නේ නැති. පොළොව පලාගෙන අපායට වැටුණා. මාලිගාවේ පිය ගැට පෙළ ළඟදී පොළොව පලාගෙන පන පිටින් අපායට ගියා. තමන්ගේ සහෝදරයා තමයි දේවදත්ත. තාත්තා තමයි සුප්‍රබුද්ධ රජු. එතකොට සුප්‍රබුද්ධ රජු තාත්තත් අපායේ සහෝදරයා දේවදත්ත පොළොව පලාගෙන අපායේ. එතකොට බලන්න යසෝදරාවගේ පැත්තෙන් හිතුවොත් බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් අතර ගත්තත් කීප දෙනෙක් නිවන් දැක්කා කීප දෙනෙක් අපායේ වැටුණා. අපේ පවුල්වල ඉතින් ඔයිට අන්තයි. ඒ නිසා භයානක සසර ගමනක් තියෙනවා. අනුරාධපුර යුගයේ අටුවා කතා කියලා තියෙනවා. ඒ මිහිඳු හාමුදුරුවෝ වැඩ හිටපු කාලේ ඒ රහතන් වහන්සේලාගේ පවුල්වල විස්තර සිදුවෙච්ච කතා මේ අටුවා කතාවල තියෙනවා. දැන් අපි පොසොන් ගැන කතා කරේ. මේ අටුවා කතාවේ තියෙනවා පවුලක හිටියා කියන 5 දෙනෙක්. අම්මයි තාත්තයි අයියයි නංගී මල්ලි 5 දෙනයි. පිරිමි 3 දෙනයිනේ තාත්තයි අයියයි මල්ලි. ඒ කාලේ 3 දෙනාම උදේ පාන්දර නැගිටලා උදැල්ලයි කැත්තයි ඒක තමයි ජීවිතේ. හීනට යනවා කුඹුරු කොටනවා. උදේ ඉඳන් රෑ වෙනකන් හීනත් එක්ක ඔට්ටු වෙනවා. මාරුවෙන් මාරුවට පැල් රකින්න. ඕක තමයි පිරිමි අයගේ ජීවිතේ ගෙවිච්ච හැටි. අම්මගේ ජීවිතේ ගෙවල් වල ගෙවෙන්නේ කොහොමද? කුස්සී. වැඩිපුරම ජීවිතේ කුස්සී. උයනවා, බලන් හොදනවා, ගේ අස් කරනවා, වත් අතු ගන්නවා, ආයු උයනවා, බලන් හොදනවා ජීවිතේ ඔහොම. නංගි තරුණ වයසේ හැඩ වැඩ වෙවි අම්මටත් උදව් වෙවි හිටියා. ඔහොම ඉන්නකොට දවසක් මේ පවුලේ අයියා අර ඉලෝලු ටිකක් අරගෙන අනුරාධපුර නගරේ ඇවිදගෙන යනවා මේක කර තියාගෙන විකුණ ගන්න. ඔහොම යනකොට ජෝතිය වනේ විශාල පිරිසක්. දැන් අපි උදේ කතා කරා ජෝතිය වනේ තමයි මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජුරු බණ කියන්න මණ්ඩපේ හදපු තැන. එදා විශාල පිරිසක් එකතු වෙලා. බැලුවා මොකද මේ කියලා. අහනකොට දැනගත්තා දඹදිව් තලයේ ඉඳන් මහා පින්වන්ත ආර්යයන් වහන්සේලා අහසින් වැඩම කළ දහම් දෙසනවා. අනේ මටත් මේ බණපදයක් ඇසීවා කියලා අර ඉරොළු කුඩෙත් පැත්තක තියලා අර පිරිස අතරින් ගිහිල්ලා වාඩි වෙලා බණ ඇහුවා. එදා දේවදූත සූත්‍රයෙන් තමයි මිහිඳු හාමුදුරුවෝ දහම් දෙසුවේ එතන. මේ බණපදේ අහලා අවසන් වෙනකොට ධර්මාවබෝධය ලැබපු පිරිස අතර අර 500ක් පිරිස අතර මෙයක් හිටියා. සෝවාන් ඵලයටපත් වුණා. ඒ වෙලාවෙම ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි මේ සසර භයානකයි. මට හොඳට වැටහුණා කිය මේ භයානක සසර ගමන ඔබ වහන්සේගේ බණ අහලා. මම මේ ඔක්කොම අතහැරලා මම පැවිදි වෙනවා. අනේ මාව පැවිදි කරගන්න කියලා. ඒ ලෝලු කුඩෙත් පැත්තක දැම්මා. මිහිඳු මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. උන්වහන්සේ පැවිදි වෙලා වැඩ ඉඳලා තියෙන්නේ මිහින්තලේ ආශ්‍රිත ගල්ලෙනක. අවුරුදු ගණනාවක් මේ ගල්ලෙනේ බණ භාවනා කරගෙන වැඩ ඉඳලා මේ දේශනාවේ තියෙන අවුරුදු 5ක් වගේ ඇතුළත
සියලු කෙලෙසුන්ගෙන් මිදිලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දැන් කවුද රහත් උනේ? අයියා. ගෙදර ඉතිරි වුණා අම්මයි තාත්තයි නංගි මල්ලි. වගේ වගක් නැහැ. කවුරු රහත් වුණත් එකයි කවුරු නිවන් දැක්කත් එකයි බැන බැනා කුඹුරු කොටනවා. මේ කව ඇරියේ එළවලු ටික විකුණ ගන්න. ගිහිල්ලා රෙද්දක් පොරෝගෙන් සිවුරක් කියලා එකක්. දන්නේ නැහැ නේ ඉතින් ඒ කාලේ කොහොම කී බණිනවා. බැන බැනා කුඹුරු කොටනවා. ගෙදරත් බණිනවා. කොහොම ඉන්න අතරේ අනේ තාත්තා මැරුණා. මරණයටපත් වෙලා අර හේනෙම ඌරෙක් වෙලා එනවා. හේනට. ඇයි ජීවිතය ඇලුම් කරේ? හේනට. දැන් ඌරා එන්නේ හේනට පැල් රකින්නද? අර ජීවත් වෙලා මනුස්ස ලෝකේ ඉන්නේ නැති වගා කරපු ඔක්කොම දැන් ඌරා ඇවිල්ලා විනාශ කර කර යන ඕන කර්ම විපාක කරගෙන විදිහ. ඔයා කරේ අම්මා මැරෙනවා. වයසයි ඉතින් ලෙඩ හැදුණා මැරුණා. කුස්සිය දිහා බැලුවත් වත්ත දිහා බැලුවත් නිතර ගෙදරට ඇදී එනවා ගැරඩි දෙනවා. දේශනාවේ තියෙන්නේ අම්මා ගැරඩි දෙනක් වෙලා ගෙදරටම ඇදෙනවා කියලා. ඇයි ජීවත් වෙලා ඉන්නකන් ඇලුම් කරේ ආස කරේ? විඥානයේ සකස් වෙලා තිබුණේ කුස්සිය, ගේ, වත්ත. ඒකට තමයි කර්ම සකස් වුනේ. ඇලීම තියෙන්නේ එතනට. ඇදිලා එන්නේ මේ පැත්තටමයි. දැන් ගෙදර ඉතිරි වෙලා හිටියේ නංගි මල්ලි. කොහොම කාලයක් යනකොට හදිසියෙ අනේ නංගි දවසක් රාත්‍රී අසනීපයක් හැදුණා. රෑ පපුවේ අමාරු වැඩි වුණා. කරගන්න දෙයක් නැහැ. ඒ කාලෙක මෙහෙම වෛද්‍ය පහසුකමක් නැහනේ. මැරුණා. නංගි මරණයටපත් වෙලා ගෙවිලියක් වෙලා ඉපදුනා කියලා තියෙන ගේ කිරිල්ලක් කියලා හිතන්න. කුරුල්ලෙක්. ඔන්න බලන්න කර්ම විපාක කැරකෙන හැටි. මේ කර්මයේ ස්වභාවය හරිම පුදුමයි. දවසක් මේ ගේ කිරිලි පියාඹගෙන ඇවිල්ලා වහලේ වහනකොට එතන ඉතිලා හිටියා ගැරඩි දෙන වහලේ. වහනකොටම සැනින් අල්ලගත්තා. ගිලගත්තා. දැන් ගැරඩි දෙන ගේ කිරිලිව ගිලලා ඇදිලා යනකොට රෑ වත්තේදී ඌරට අහු වුණා. ඌරා මොකද කරේ? ගැරඩි දෙන මරාගෙන ගිල්ලා. කර්මී කියන්නේ එදා ඌර රෑ යනකොට වලවල් කපලා දින්නවා. වලකට වැටුණා ඉස්සෙල්ලා. වලෙන් ඉන්න දැඟලුව දඟල ගන්නකොට උඩට ඒ ගන්න බෑ. උදේ පාන්දර වෙනකන් ඌර වලේ දඟලනවා. හේනට යනකොට මල්ලි මෙන්න ඌරෙක් ඉන්නවා වලේ වැටෙනවා. පුදුම සතුටක් ඇති වුණා. මේකා තමයි මේ හේන විනාශ කරපු ඌරා. පොල්ලක් අරගෙන ඌරගේ ඔළුවටම අර උඩ ඉඳන් ගහලා ඌරව මැරුවා වලේ. දැන් උඩට ඇදලා ගත්ත බෙල්ලටත් තොණ්ඩුවක් දාලා ඇදලා ගත්තා. බෙල්ලින් ඇදගෙන එනවා මරපු ඌරා ගෙදරට. උදේ පාන්දර අර මහරහතන් වහන්සේ භාවනා කරනකොට දිවසින් දැක්ක මේ සිදුවී කර්මයේ කැරකිලා යන හැටි. වෙනදා පාත්‍රය අරගෙන ගල්ලෙන ළඟ මිහින්තලේ ගමකට පිණ්ඩපාතේ වැඩි. එදා හේම උදේ පාන්දරම තමන්ගේ උපන් ගමට ගෙදරට වඩිනවා. දැන් මරපු ඌර ඇදගෙන ඇවිල්ලා මිදුලේ දාලා පිලේ වාඩි වෙලා හති හලනවා. මහන්සිත් ඇතුලේ ගහලානේ. දැන් හති හලහලා ඉන්නකොට මෙන්න පේනවා ඈතින් සිවුරක් පුරවගත්ත කෙනෙක් ශ්‍රමණේ. කවුද මේ අයියවද්ද කියලා බැලුවා. බැලින්නම් මේ අයියානේ. කාලෙකට පස්සේ ගෙවල් මතක් වුණේ. අද දවසත් හොඳයි කියලා හිතන ඌරු මස් ටිකක් එක්ක දාන ටිකකුත් දී ගන්න බැරියයි කියලා. අර මහරහතන් වහන්සේ වැඩියා. දැන් මර පුරා ඉන්නවා මිදුලේ. ඇහුවා මල්ලි ඔයා මේක මැරුවද ඇහුවා. බොහෝම අමාරුවෙන් කිව්වා අයියේ ඕක නම් අල්ලගෙන මරාගත්තේ. හරියට විනාශ කරා කියලා. දැන් ඉතින් බැලුවා මරලා. මැරුණානේ කරන්න දෙයක් නැහැ නේද? පිහියක් ගේවි කිව්වා. ඔය ඌරගේ බඩ පලන්න කිව්වා. ඌරගේ බඩ පලනකොට බඩ ඇතුලේ ඉන්නවා ගැරඩි දෙන. ඔය ගැරඩි දෙන අරන් බඩ පලන්න කිව්වා. ගෙඩියක් වගේ තියෙනවා මැද ගිලපු බඩ පලනකොට ගේ කිරි. ඇහුවා මල්ලි දන්නවද මේ කවුද කියලා? දන්නේ නැහැ කිව්වා. ඔය ඌරා තමයි කිව්වා අපේ නැති වෙච්ච තාත්තා. ඔය ගැරඩි දෙන තමයි කිව්වා අපේ අම්මා. ඔය ගේ කිරිලි වෙලා ඉපදුනේ මීට ටික දිනකට පෙර නැති වෙච්ච නංගි කිව්වා. අනේ අයියේ මාව බේරගන්න කියලා එහෙම සිහිසුන් ඇදගෙන වැටුණා කියලා.
මේ දේශනාවේ තියෙනවා එදාම මහා විහාරයට එක්කන් ගෙනහිල්ලා පැවිදි කරා කියලා. එතනින් එහා විස්තරයක් නැහැ. උන්වහන්සේ එක්කන් ගෙනහිල්ලා මහා විහාරයට ගෙනහිල්ලා මල්ලියෝ පැවිදි කරා. එතකොට බලන්න ඔය අනුරාධපුර යුගයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු කාලේ පවුලක විස්තරයක්. 5 දෙනෙක් හිටපු පවුලක විස්තරයක්. අපි දන්නේ නැති වුණාට අපේ පවුල් වල මැරිලා පළච්චයි. ඕක තමයි ඇත්ත. අපේ පවුල් වල ඊට අන්ත ඇති. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සසර යන ගමනේ අපේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන්නේ සුගතියට නෙමෙයි. සතර අපාය හරියට අපිට මහ ගෙදර වගේ කියනවා. දැන් ගෙදරටනේ හිත ඇදෙන්නේ. දැන් ඔබ මේ ලෙබනනේ හිටියා. ගෙදර නෙමෙයිද හිත දුවන්නේ. කෝල් එකක් ගන්න හිතෙනවා. දැන් ඉස්සර වගේ නෙමෙයිනේ. ඉස්සර නම් IDD කෝල් එකක් ගන්නවා කියන්නේ කීයක් වියදම්ද නේ? දැන් ඉන්ටර්නෙට් තියෙනවා. සැරින් සැරේ විස්තර අහනවා. නිදා ගන්න ගියත් හීනයක් දැක්කත් දකින්නේ ලංකාවේ ඉන්නේ වැඩිපුරනේ. ගෙවල් දොරවල් අම්මා තාත්තා ඉන්නවා නම් අම්මා තාත්තා දරුවෝ. මොකද හිත තියෙන්නේ එහෙ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සංසාරික සත්වයාගේ හිත වැඩිපුරම ඇදෙන්නේ ජීවත් වෙන්න පුරුදු වෙච්ච තැනට මහ ගෙදරට. ඒ වගේ තමයි කියනවා සතර අපායට ජීවිතේ බර වෙලා තියෙන්නේ. අපි ආපු සංසාර ගමනේ වැඩිපුරම නිරේවල් වල තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල ආපු ගමනක් නේ. දිව්‍ය ලෝකෙම යන්න පුළුවන් නම් ඉතින් ඉපදී බොහෝ පිරිසක් නිවන් දකින්න උත්සාහ කරන්නේ නැහැ එහෙනම්. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ භයානක සසර ගමන බුදු ඇසින් දැකලා උන්වහන්සේ පෙන්නනවා මහණෙනි බුදු කෙනෙක් තරම් මේ සංසාර ගමනේ භයානකකම මේ ලෝකෙ මිනිස්සු දකිනවා නම් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා. ධර්ම අවබෝධයට වීරිය වඩනවා. ඒ නිසා ධර්මයේ දියුණු කරන්න ඉන්න තැන ඉඳන් උත්සාහයක් ගන්න. පියවරක් හරි ඉස්සරහට යන්න. ඒ පිරිස උපකාර වෙන විදිහට කරුණු ටිකක් අද අපි විමසලා බලමු. දැන් හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දෙනවා සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න කියලා. කුසලස් උපසම්පදා මොනවද කරන්න කියන්නේ අපිට? උපසම්පදා කියන්නේ රැස් කරන. කුසල් රැස් කරන, පින් රැස් කරන, එකතු කරනවා. ඒව තමයි කරන්න කියන්නේ. අකුසලෙන් වළකිනවා, කුසල් රැස් කරනවා. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරනවා. බණ භාවනාවක යෙදෙනවා, හිත දමනය කරනවා. ඒ තමයි බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන. මේ විශ්වයේ යම්තා බුදුවරු පහළ වුණාද ඒ පහළ වෙන හැම බුදු කෙනෙක්ම ලෝක සත්‍යයන්ට දේශනා කරන සියලුම දේශනාවන් කැටි කරපුවාම තියෙන්නේ ඔතන තමයි හරය. ඒ නිසා පින්වතුනි කර්මයේ ස්වභාවය උදේ හවස හිතන්න ඕනේ දෙයක් තමයි. ඔබත් මමත් අපි කවුරුත් කර්මයේ දායාද කරගෙන යන සංසාර ගමන. දැන් මුගලන් හාමුදුරුවෝ ගැන හිතන්න නික අපි වගේදනේ. අසංඛේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරලා මේ බුද්ධ ශාසනයේ 이르දිවන්තයන් අතර අග්‍රම කෙනා මුගලන් හාමුදුරුවෝ. හැබැයි 500ක් වට කරගෙන ගැහුවේ පිරිනිවන් පාන. පොළු වලින් ආයුධ වලින් ගැහුවේ අස්ති කුඩුවෙන් 500ක්. ඇයි? තමන් සසරේ කරපු කර්ම විපාකයක්. රහත් තුනක් විපාක දුන්නා. ඊළඟට සීවලී මහරහතන් වහන්සේ වගේ වෙනවා නම් හැමෝම කැමතියි. අනේ අපිටත් ඒ වගේ ලැබේවා කියලානේ අපි හිතන්නේ නේ. උන්වහන්සේ රහත්. තව හිටියා ලෝසක මහරහතන් වහන්සේ. අහලා ඇතිනේ. පින්ඳ පාති ගියත් දානෙ ටිකනේ. රහත් තුනක් දාන්නේ නෑ ආයි. කුටියකට ගියත් මොකක් හරි හෙන ගෙඩියක්. ගහක් හරි කඩාගෙන වැටෙනවා කුටියට. කරදර. සිවුරක් හරියට නෑ. සිව් පසේම දුර්වලයි.
බෙහෙත් ටිකක් ලැබෙන්නේ නැහැ ලෙඩක් දුකක් වුණා කියලා. දානෙ ටික නැහැ. පාත්‍රයට ලැබුණොත් ලැබෙන්නේ පිරුණු වෙච්ච දෙයක් කියලා. එතකොට බලන්න තම තමන් රැස් කරගත්ත කර්ම විපාක මාර්ගඵල ලැබුවත් නිවන් දැක්කත් පිරිනිවන් පානකම් විපාක දෙනවා. අන්න ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න. පින් කරගත්ත කෙනාට නිවන් දකින්න තියෙන මාර්ගය සුඛාපටිපදා කියනවා. සැප සහිත මාර්ගය. අකුසල් කර ඉන්න කෙනාට වැඩිපුරම අපායගාමී මාර්ගයක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. කුසල් වඩන්න. පින්තුනි අපි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා කෙනෙක්ගේ ජීවිතේ මරණාසන්න මොහොතේ අපේ ජීවිතයකට මතුවෙන්න පුළුවන් නිමිති තියෙනවා. කෙනෙකුට ඊළඟ භවයේ පිණිස උපකාර වෙනවා. ඒවට කියන්නේ එක්කෝ තමන් කරපු බලවත් කර්මයක් බලවත් වෙන්න පුළුවන් මරණ මංචකය. එක්ක කර්ම නිමිත්තක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගති නිමිත්තක් බලවත් වෙන්න පුළුවන්. කර්මය කියන්නේ මේ වගේ. දැන් අපි ගත්තොත් මරණාසන්න මොහොතක කෙනෙකුට වැඩිපුර සිහි වෙනවා දන් දීපු එකක් මතක් වෙනවා පිනක්. එක්ක තමන් ලොකු පින්කමක් කරන රුවන්වැලි සෑය කප්පු කප් පැලැන්තුවා. මරණාසන්න වෙනකොට ඒකම පේනවා. එක්ක දානයක් දුන්න බණක් ඇහුවා පිනක් කරා කාට හරි උදව් උපකාර කරා මේ පින්කම සිහි වෙනවා. ඒකට කියනවා කර්මයක් කුසල කර්මයක් සිහි වෙනවා. එහෙම පිනක් බලවත් වුණොත් මරණින් මත්තේ සුගතිය. අකුසල් කරා නම් අකුසල කර්මයක් හැටියට මරණ මංචකේ එක්ක සතෙක් මැරුවා නම් ඒකම පේනවා. අමතක කරගන්නම බෑ. ඒකම මතක් වෙනවා. කරපු වැරදි වැඩ ඒවම පේනවා. චිත්තපටි වගේ ඒවා පේනවා. හිතෙන් කොච්චර අමතක කරන්න හැදුවත් ඒක අමතක කරගන්න බෑ. ඒක පේනවා. ඒ වගේ අකුසල කර්මයක් නැවත නැවත බලවත් වෙන්න පුළුවන් මරණාසන්න මොහොතේ. එහෙම බලවත් වුණොත් කුසල් යටපත් කරගෙන අකුසලයේ විපාක දෙනවා. මොකද අපි කවුරුත් මැරෙන්නේ සෝවාන් වෙලාම නම්. බයක් නැහැ අපි කාටවත්. අපි කවුරුත් එහෙනම් සතර අපායින් මිදිලා සෝවාන් වෙලාම නම් මැරෙන්නේ අපිට බයක් නැහැ. හැබැයි පුතඥ භාවයේ මරණයට පත් වෙන කෙනාට මරණාසන්න මොහොතේ ස්වභාවය බලවත් ඊළඟ උපතට. ඒ නිසා ආසන්න කර්මය කියන එක ඊටාම බලවත් දෙයක් වෙනවා. අකුසල කර්මයක් බලවත් වුණොත් මරණ මංචකේ අපායයි. පින් කරත් වැඩක් නැහැ. පිනේ විපාක ආයි කවදා හරි විපාක දෙනවා. හැබැයි ඒ මොහොතට ඒක බලවත් වෙන්නේ නැහැ. දැන් ඒක මේ වගේ. දැන් අපි ගමු ධර්මාශෝක රජුරු කොච්චර පින් කරාද? මරණාසන්න මොහොතේ ද්වේෂය වෛරය බලවත් වුණා. ඇයි අර පවන් සලන කෙනාගේ වටාත්ත වැදුණා කියන විදිහට පොඩි දෙයක් නෙමෙයි. කොච්චර පින් කරලා තිබුණාද? හැබැයි හිතේ ස්වභාවය තමයි හිත කාලයක් කුසලයට පුරුදු කරත් සැනින් අකුසලයේ අල්ල ගන්න. සම්පූර්ණයෙන් ධර්මාවබෝධය ලැබලා නැත්නම් අඩුම ගානේ සෝවාන්වත් වෙලා නැත්නම් බේරෙන්න තියෙන දේ තමයි සීක බල ධර්මම පුරුදු කිරීම. සද්දා, සීල, සුද්ධ, ත්‍යාග, ප්‍රඥා. ඒ පහ නිතර නිතර වඩනකොට හිත රැකෙනවා. එතනින් මෙහා මරණ මංචකයේ අකුසලයට හිත දුවන්න පුළුවන්. දැන් ඔබ අහලා ඇති ඔය අසද්දුෂ්‍ය මහා පිංකම කියලා බෝඩ් වල එහෙම දැකලා ඇති ලංකාවේ. අපිත් මොකක් හරි සමාජ ලෝක පිංකමක් කරනකොට අසද්දුෂ්‍ය මහා පිංකම කියලා කියනවා. මේ බුද්ධ ශාසනයේම අසද්දුෂ්‍ය මහා පිංකමක් කරේ කොසල් රජු. මේ පිංකමට උපකාර කරේ මල්ලිකා දේවිය. රජුගේ විසවක් හිටිය මල්ලිකා දේවිය. හැබැයි ශාසනයේ විශාලම පිංකම කරා අසද්දුෂ්‍ය මහා දානයේ සැලසුම් කරා මල්ලිකා දේවියට ජීවිතේ තමන්ගෙන් වෙච්ච වැරැද්දක් තිබුණා ඒක අතහරින්න පුළුවන් දෙයක්. මේ ජීවිතේ කොච්චර උත්සාහ කරත් අතහරින්න බැරි නම් බුදුරජාණන් වහන්සේ පහයි පෙන්නන පංචානන්තරිය අකුසල් කෙරුවා. අන්නේ වෑනම් විපාක ඒකාන්තයෙන් එනවා ඊළඟ ජීවිතේ. එතනින් මෙහා වීර්යවන්තයෙකුට අකුසලයේ අතහැරලා කුසලයේ බලවත් කරලා
කර්ම විපාකෙට බලපෑමක් කරන්න පුළුවන් ධර්මයේ දියුණු කරන කෙනාට. හැබැයි මල්ලිකා දේවියට ඒ හැකියාව නැහැ. ඒක හිතේ දුර්වලතාව. අච්චර පින් කරත් මැරෙනකොට හිතුවේ පින නෙමෙයි බලවත් උනේ. අර වෙච්ච අකුසලයේ හිතලා බලවත් කරගෙන අපායට වැටුණ දවස් කීපයක් හරි. ගොඩාක් පින් කරපු නිසා දින 7කින් අපායෙන් චුත වෙලා ආයි දිව්‍ය ලෝකෙට යනවා. හැබැයි ඉතින් දවස් 7ක් හරි අපායට වැටුණානේ මරණින් මත්තේ. එතකොට ඒකට හේතු උනේ මරණාසන්න මොහොතේ කරපු පින යටපත් කරගෙන අකුසලයක් බලවත් වුණා කියලා. එතකොට අපිට පේනවා එහෙමනම් මරණාසන්න මොහොතේ ස්වභාවය භයානකයි. පින්තුනි දේශනාවේ තියෙන ගති නිමිති කියලා අපි චුට්ටක් ඒ ගැන බලමු. දැන් ගොඩාක් පින් කරන අයට හොඳට පින් කරන අය ඉන්නවා නිතර බණ අහනවා, දන් දෙනවා, කාට හරි උදව් උපකාර කරනවා, පින්ම කරනවා. ඒ කරන පින්ම හිතලා බලවත් කරනවා. මම මෙහෙම පින් කරා කියලා බලවත් කරගන්නවා. ඒ අයට පින බලවත් වෙනකොට සුගතියට දිව්‍ය ලෝකයකට නම් විපාක පහළ වෙලා තියෙන්නේ ගති නිමිති හැටියට පේනවා කියනවා. සමහරුන්ට දෙවිවරු පේනවා මරණාසන්න කාලේ. දිව්‍ය රථ පේනවා. දෙවියන් අහසෙන් ඇවිල්ලා අඬ ගහනවා. දැන් ඔය දුටුගැමු රජුගේ ගැන ඔබ කොහොමද අහලා තියෙන්නේ? මරණාසන්න වෙනකොට රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ධාතු ගර්භයේ වැඩත් අවසන් කළා. හතරස් කොටුවේ වැඩත් අවසන් කරලා කොත් කැරැල්ලේ භාගයක් බැඳගෙන යනකොට තමයි රජුරු මරණාසන්න වෙන්නේ. ඒ වෙනකොට දිගාමඩුල්ලේ හිටිය තිස්ස කුමාරයා අනුරාධපුරයට කැඳවලා කිව්ව මලනුවණී මගේ අසනීප ගැන නම් පසුතැවෙන්න එපා කිව්වා. අනේ මගේ හුස්ම ටික යන්න පෙර ඉක්මනට මේ මහා සෑය වැඩ අවසන් කළා. අනේ මට දකින්න සලස්සපන් මල්ලී කිව්වා. අයියන් මේ බය වෙන්න එපා කියලා සද්ධාතිස්ස රජුරු ඉක්මනට කොත් කැරැල්ලේ වැඩ පටන් ගත්තා. හැබැයි දවස් 2-3 යනකොට රාජකීය වෛද්‍යවරු දැනුම් දුන්නා චෛත්‍ය වැඩ අවසන් කරන කල නම් දුටුගැමු රජුරවන්ට ආවිෂ නැති වෙයි. අන්තිමට මොකද කරේ? ලී දඩු ගෙනහල්ලා වටේ තියලා පොත් කැරල්ල වටේ බැඳලා තියෙනවා. සුදුරේදී එතුවා කියන උඩ ටික. අන්තිම හරිය මැව්වා. මවල හැදුවා නිකන්. හදලා කිව්වා දුවගෙන ගිහිල්ලා කිව්වා වටේ සුදුරේදී උත්තලා අයියන්ගේ මහා සෑය වෙන දැන් අවසానයි. අනේ සාදු කිව්වා. සාදුකාර දීලා නැකිටින්න දඟලන ඇඳින් නැකිටින්න බෑ. මා උස්සම් ඵලයල්ලා කිව්ව ඇඳ පිටින්ම හරි. අමාත්‍යවරු ඇඳ පිටින්ම උස්සගත්තා. දුටුගැමු රජුර උස්සගෙන එනකොට මහා සෑය මළුවට ඈතට පේන්නේ සුදුවට බැබලෙනවා මහා සෑය. බුදු ගුණ කියා වන්දනා කර ආවා. මළුවට ගෙනාවට පස්සේ කිව්වා අනේ මාව ප්‍රදක්ෂිනා කරව පළකේ චෛත්‍ය වටේට උස්සගෙන ගියා ඇඳ පිටින්. ඊට පස්සේ මළුවේ කෙළවරකින් තිබ්බට පස්සේ චෛත්‍ය දිහාවට හැරිලා වැඳගත්තා. ඔන්න ඔතනදී අමාත්‍යවරයෙක් දුවගෙන ගිහිල්ලා ගේනවා රජුරුවන්ගේ පින්පොත. එකින් එක කනට කර රජතුමාට මතකේ කිය කරපු පින්කම් මතක් කර දුන්න පොත පෙරලා. ඊර්දිඵල සම්පන්න රහතන් වහන්සේලා අහසින් වැඩම කරලා පිරිත් කියනවා. රජුරුවන්ට අහසේ පේන්නේ වලාකුළු නෙවෙයි. මුළු අහසම දෙවියන්ගෙන් පිරීලා පේනවා. දිව්‍ය රථ 6කින් ඇවිල්ලා දෙවිවරු අහසේ රථ 6ක් තියෙනවා අඬ ගන්නවා. රජතුමා එන්න කියනවා අපේ දිව්‍ය ලෝකෙට. අනේ රජුරෝ යන් කියනවා අපේ දිව්‍ය ලෝකෙට. නෑ රජුරෝ යන් කියනවා අපේ දිව්‍ය ලෝකෙට. පිරිත් කියනකොට දුටුගැමු රජුරෝ අතින් සංඥාවක් කරා කියන චුට්ටක් කොහොම ඉන්න මට පිරිත් ටික අහගන්න දීලා කියනවා. කාටද? දෙවියන්ට. බලාගෙන හිටිය මිනිස්සු බැලුවා උඩබිම බැලුවා ඒ මිනිස්සුන්ට දෙවියන් පේන්නේ නැහැ. දෙවියන් පේන්නේ 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා දකින්න. මරණාසන්න රජුරවන්ට පේන්නේ. ඒ වෙලාවේ සමහර අය සැක කර අනේ මෙච්චර පින්කම් කරපු රජුරු මරණ මංචකයේ මේ අතවනන්නේ පිරිත් කියන්න එපා කියලාද කාටද මේ සීමුලා වුණාද කියලා. එතකොට තේරපුත්තාවේ මහරහතන් වහන්සේ දැක්කා මේ දෙවියන්ට හැබැයි මිනිස්සු රජ්ජුරුව ගැන වැරදි දේවල් හිතනවා. ඉක්මනට මල් මාලා 6ක් ඉල්ලලා අදිෂ්ඨාන කළ අහසට විසිකෙරුවා දිව්‍ය රථවල දැවටේවා කියලා අදිෂ්ඨාන කරා. අර මල් මාලා 6ම අහසට පැන නැගලා
දිව්‍ය රථවල වෙන වෙනම දැවටෙනවා. දැන් මිනිස්සු අහස දිහා බලනකොට දෙවියන් පේන්නේ නැහැ. දිව්‍ය රථ පේන්නේත් නැහැ. අහසේ එල්ලීලා තියෙන මල් මාලා වෙන වෙනම පේනවා. සාදුකාර විදී මිනිස්සු සතුටු වුණා කියනවා. අනේ අපේ රජුරෝ එක්ක යන දෙවිවරු ආවා කියලා. දුටුගැමුණු රජුරෝ පිරිත් අහලා අවසන් වෙලා ඉදිරියෙම පිරිත් කියන්න හිටියේ තේරපුත්තාවේ මහරහතන් වහන්සේ. උන්වහන්සේ වෙනකොට රහත් වෙලා 이르දි බල සම්පන්න කෙනෙක්. අහනවා ස්වාමීනි සදෙව්ලොව දිව්‍ය රථ 6කින් දෙවියන් මට වෙන වෙනම අඬ ගහනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ මොන දෙව්ලොවද කියලා. රජතුමනි තුසිත දෙව්ලොව කියලා. එහෙමනම් මමත් තුසිත දෙව්ලොවම හිත පිහිටවනවා කියලා එහෙමම වැඩගත්තා. නින්දෙන් පිබිදියා වගේ මෙහෙන් හුස්ම ටික යනකොට මාර දිව්‍ය රථේ පහළ වෙනවා. එතකොට අපිට පේනවා පින් කරගත්ත කෙනාට මරණාසන්න වෙනකොට සුගති අරමුණු වෙනවා. දැන් ඔබ හිතන්න අපි මේ බණ අහනවා. අපි මෙහෙ බණ අහනවා. පින්කම් කරනවා. දම් දෙනවා. තව අපිට මැරෙන්න කල් තියෙනවා කියලා අපි නිකන් හිතමු. හැබැයි අපි මෙහෙ පින්කම් කරනකොට එහෙ විමාන පහළ වෙනවා. බුද්ධ දේශනාවල තියෙනවා එක තැනක් තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගේ විස්තර අහගෙන යනකොට 12 යොදුනක් විශාල විමානයක් බැබලි තියෙනවා. මුගලන් හාමුදුරුවෝ අහනවා "කෝ මේ දෙවිවරු විමානයේ බැබලෙන්නේ කාගේද මේ කියලා?" එතකොට දේවතා පිරිසක් කියනවා "ස්වාමීනි ඔය විමානේ පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයට කියලා." බරණැස නන්දිය සිටුවරයා මනුලොව ශාලාවක් කරවලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මල දානයන් දීලා මේ ශාලාව සංඝසතු කළ පූජා කළා. අර ශාලාව පූජා කරනකොටම මෙහි පින්කම කරලා ශාලාව පූජා කරනකොට සාදු කියලා අනුමෝදන් වෙනකොට තව්තිසා දෙව්ලොව 12 යොදුනක් විශාල විමානයක් නන්දිය සිටුවරයා වෙනුවෙන් පහළ වෙනවා දෙව්ලොව. ඒ දෙවිවරු කියනවා මුගලන් හාමුදුරන්ට "ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියහම ඔය බරණැසදී හදිසියෙවත් නන්දිය සිටුවරේ හම්බෙයි. පාරකදී හරි හම්බුනොත් ගිහින් කියන්න කියනවා අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා. තව්තිසා දෙවියන් ඔබ එනකම් බලාගෙන ඉන්නවා. තවත් පින් කරගෙන කුසල් වඩාගෙන තව්තිසා දෙවියන් අතරටම එන්න කියලා ගිහින් කියන්න කියලා." එතකොට අපිට පේනවා මනුලොව හිටියත් පින් කරනකොට පින බලවත් වෙනකොට එහි විමාන පහළ වෙලා මැරෙන්න කලින්. ඒව තමයි මරණාසන්න වෙනකොට පේන්නේ ගති නිමිති හැටියට. ඒව පේන්නේ. සමහරුන්ට මරණාසන්න වෙනකොට දෙවියන් පේනවා. අර Tamanට පහළ වෙච්ච දිව්‍ය විමාන පේනවා. දිව්‍ය රථ පේනවා. අන්න පින් කරගත්ත කෙනාට විශාල රැකවරණයක් තියෙනවා. දැන් ඔබ හිතන්න එහෙම දෙවියන් පේනවා නම් දිව්‍ය රථ පේනවා නම් Tamanට විශාල රැකවරණයක් පේනවා නම් දෙව්ලොව මැරෙන්න බයි හිතෙනවද මිනිස්සුන්ට? දහතේ කෑ ගහනවා "තනේ මට මැරෙන්න බෑ මාව බේරගනින්නලා" කී කෑ ගහයිද? මේ දෙවියන් පේනෝ මාව බේරගනින්නලා කී කෑ ගහනවා අහලා තියෙනව කොහෙද? නෑ. එතකොට පේනවා සුගතියක යන්න පින් කරපු කෙනාට පරලොව බයක් ඇති වෙන්නේ සුගතිය අරමුණු වෙනවා. ගති නිමිති හැටියට අපායි පෙනුනොත් තමයි අන්ත අසරණ වෙන්නේ. ඔබ අහලා ඇති ධනංජාන කියලා බුදුහාමුදුරන්ගේ කාලේ බමුණෙක් හිටියා. ගිනිදැල් පෙවුණා කියන මරණාසන්න කාලේ. සමහරුන්ට නිරේත කර්ම හැදිලා නම් ගිනිදැල් පේනවා. සමහර අයට ප්‍රේතයන් පේනවා. දැන් ඔය අමනුෂ්‍ය ප්‍රශ්න හරියට තියෙනවා. ඒවා බුද්ධ දේශනාවල පෙන්නනවා මහණෙනි මිනිස්සු අවුරුදු 100න් 15ට මිනිස්සුන්ගේ ආවිස පිරිහිලා යනකොට මනුස්ස ලෝක අපායවල් වගේ වෙනවා කියලා. මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් යුක්තයි කියලා. මිනිස්සු අකුසල් කරනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා කියලා. එතකොට වෙන්නේ සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. දෙවියන්ගේ රැකවරණය අහිමි වෙච්ච තැන අකුසල් බලවත් වෙච්ච පෞකාර සිතුවිලි බලවත් වෙනකොට දරුණු අමනුෂ්‍යෝ ගම් නියංගම් වල අරන් ගන්නවා කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ওই විශාලා මහනුවරට උනේ මොකද්ද? රෝග, දුර්භික්ෂ,
අමනුස්ස. මේ මහාසාල සූත්‍රයේ බුදුහාමුදුරු පෙන්නනවා ගම් නගර නියම් ගම් පිටින් අනාගතයේ අමනුස්සයන්ට ග්‍රහණය වෙනවා කියලා. ඒ අමනුස්ස විපත් නිසා අනාගතයේ 100,000 ගණන් මිනිස්සු මැරෙනවා කියලා. දැන් ඔය බොහෝ බලන්න ඔබේ ඔය ආච්චිලා සීලා ඥාතීන් ගැන නිකන් අවංකව හිතමු අපි. මරණාසන්න වෙනකොට මැරිච්ච නෑදෑයෝ ගැන කියවන්නේ නැද්ද සමහර? අපි මැරිච්ච තාත්තා එනවා කියනවා අඬ ගහගෙන ඉක්කියක්. මැරිච්ච අම්මා පේනවා කියනවා. කොණ්ඩේ කඩාගෙන ඇවිල්ලා අඬ ගහනවලු සොහොනට. මෙහි වරෙන් දුවේ මගේ ළඟට වරෙන් දුවේ සොහොනට යන් දුවේ කියලා අඬ ගහනවා. අහලා නැද්ද? අනිත් අයට පේන්නේ අන්න අතන ඉන්නවා කියනවා දොර මුල්ලේ ඉන්නවා කියනවා ඇදාසේ ඉන්නවා කියනවා දරුවෝ බලනවා බලලා බනිනවා පිස්සුද මේ අපිට පේන්නේ බෑ විකාර කියවන්න එපාම්මේ කියලා බනිනවා. හැබැයි මරණාසන්න කෙනාට ගති නිමිති හැටියට ඒවා පේනවා. සමහරුන්ට කෑම කවනවලු හීනෙන් ඇවිල්ලා අමනුස්සය. එහෙමයි ඉන්නවා. එතකොට මේ වගේ ජීවිතේ මරණාසන්න වෙනකොට අපාය නිමිති පහළ වෙනවා. අකුසල් කරගත්ත කෙනාට ওই වගේ නිමිති පහළ වෙනවා. සමහර අය ඉන්නවා නිරේත කර්ම හැදුනට පස්සේ අන්ත අසර. ඒ නිසා මට මතකයි මම දවසක් එක ලෙඩෙක් බලන්න ගියපු වෙලාවක 4 සැරයක් සිල් දීලා. ඒ කියන්නේ එතුමා ජීවත් වෙලා ඉන්න කාලේ බොහොම මිනිස්සු යටපත් කරගෙන බය කරගෙන අනුන්ගේ ඉඩ කඩන් ලියාගෙන බොහොම මැරියෙක් වගේ ජීවත් වුණා. ඒ වගේම සල්ලාලෙක්. හැබැයි ඒ පුතෙක් හිටිය බොහොම හොඳයි ගුණ යහපත්. ඉතින් දරුවා නිසා තමයි මම ඉස්පිරිතාලේ ඉන්නකොට ඒ කාලේ බලන්න ගියේ. ඉතින් ගියාට පස්සේ වේවුලන ඇස් වලින් කඳුළු වැක්කිරෙන. අනේ හාමුදුරනේ මට වැරදුනා කියලා. දැන් ඉතින් මොනව කරන්නද? මැරෙන්න වැටුණාට පස්සේ ඉතින් ගොඩක් අයට තේරෙන්නේ. ඊට පස්සේ මං කිව්වා දැන් තාම කන තියෙනවනේ. මං කිව්වා ඔබතුමාට තාම හොඳට සිහි කල්පනාව තියෙනවා. ඒ නිසා මරණ මංචකේ අන්තිම මොහොතේ හරි හිත පහදවලා සුගතිය කියයි කොච්චර ඉන්නවද දේශනාව. ඔබතුමා දැන් ඔක්කොම අමතක කරලා අපි සීල් ගමු කියලා පන්සිල් සමාදන් කරා. දැන් ඔන්න සීල් දුන්නා. වේවුල සීල් ගත්තා. කොහොම හරි සීල් සමාදන් කරාට පස්සේ මං කිව්වා දැන් හිතන්න කිව්වා ඔබතුමා සීල්වත්. පරණ වැරදි දැන් අදාළ නැහැ. දැන් සීල්වත්. අනේ උනාට හාමුදුරනේ මට පේනවා කිව්වා. චිත්තපටි වගේ පේනවා කිව්වා. මං කරපු දේවල් මට මැවි පේනවා කිව්වා. ඊට පස්සේ මං කිව්වා දැන් හිතන්න අපේ ජීවිතවල නිකන් ඔබ හිතන්න ජීවිතේ වැරදිච්ච තැන නැද්ද? ඕන තරම් ඇති. හැබැයි යම් දවසක අපිට ධර්මය ලැබුණට පස්සේ එතන ඉඳන් දක්ෂ වෙන්න ඕනේ මම අද ඉඳන් මේ මොහොතේ ඉඳන් ධර්මයේ තුල පිහිටලා ජීවිතේ හදාගන්න. එතන ඉඳන් වලාකුලින් මිදෙන කුන් සඳක් වගේ බැබලෙනවා කියලා. ඒ නිසා පින්වතුනි පරණ වැරදි හිත ඉන්න එපා කවදාවත්. ඒක එතනින් අයින් කරන්න. අපි පසුතැවුණා කියලා හිත හිටියා කියලා ඒකෙන් අපිට අවඩක් මිසක් යහපතක් නැහැ. සීලේක පිහිටියට පස්සේ හිතන්න මං දැන් සීලවත්. පරණ වැරදි මට අදාළ නැහැ. මං දැන් සීලවත්. ඉතින් මං ඔහොම කියලා හිත හදලා ඊට පස්සේ කිව්වා නේ හාමුදුරනේ මට මතක් වෙනවා. ඔබ වහන්සේ අහගෙන ඉන්නවද මං කියන්නම් කිව්වා. හිත හදාගන්න. දැන් දුක් ගන්නාරාල වගේ අහන්නේ පෑල කුණු ටික. ඊට පස්සේ මං කිව්වා කමක් නැහැ මට පොඩි වෙලාවක් තියෙනවා. ඔබතුමා එහෙනම් කියන්නකෝ කියලා. ඉතින් කියනවා පරවන දේවල් කිසි වැඩකට නැහැ කුණු ගොඩවල. ඊට පස්සේ මං ඉතින් ටිකක් අහගෙන ඉඳලා මං කිව්වා දැන් ඔබතුමා ඔය ඔක්කොම පරවන දේවල්නේ. අනේ හාමුදුරනේ ඒ උනාට මතක් වෙනවනේ කිව්වා. මං කිව්වා දැන් ඔබතුමා සිල් ගත්තනේ. අනේ එහෙනම් මට ආයි සිල් දෙන්න කිව්වා. කමන්නේ එහෙනම් වැඳගන්නකො කියලා ඔන්න දෙවනි පාර සිල් දුන්නා. දෙවනි පාර සිල් දීලා දැන් මං කිව්වා දැන් ඔබතුමා ඔන්න සිල්වත්. දැන් පරණේව මතක් වෙනකොට හිතන්න මං දැන් සිල්වත්. මේකම මන්ත්‍රයක් වගේ හිතන්න කිව්වා. මං සිල්වත්. මං දැන් පන්සිල් සමාදන් වෙලා ඉන්නේ. මං සිල්වත් කෙනෙක්. ඔය පරණේව මට දැන් අදාළ නැහැ. මං සිල්වත්. එහෙම හිතන්න කිව්වා. ඊට පස්සේ මට කිව්වා අනේ හාමුදුරනේ මේ
කවුද මන්ද ගෑණියෙක් ගැන කියලා කිව්වොත් යක්ෂණියක් වගේ බෙල්ල මිරි කන්නේ ඉන්නවා කියලා. බලපුවාම මේ ඒ කාලේ ඒ කුණු ප්‍රශ්නයක්. ඒ ගෑණි අනේ වහ බීලා මැරිලා. දැන් යක්ෂණියෙක් වෙලා බෙල්ල මිරි කන්න එනවා. ඇඳ ළඟ ඉන්නවලු පේන්න. ඔන්නේ විපාකේ නැහැ. ඉතින් මැරෙන්නේ ආයි සුවපත් වේවා කියාගෙනද? මම මේකගෙන් පලි ගන්නවා කියාගෙන මැරෙන්නේ නේ. ඉතින් දැන් යක්ෂණියෙක් වෙලා බෙල්ල මිරි කන්න එනවා. ඊට පස්සේ මං කිව්වා දැන් ඔබතුමා සිල්වත් නේ බුදු ගුණ හිතන්න. ඕවා හිතන්න එපා. ඊට පස්සේ මට ආයි කිව්වනේ හාමුදුරනේ එහෙනම් ආයි සිල් දෙන්න කියලා. තුන්වෙනි පාරටත් පන්සිල් දුන්නා. දීලා ඊට පස්සේ මං පිරිචුට්ටකුත් කියලා මං කිව්වා මේ මට දැන් යන්න ඕනේ. මං ඔබතුමා බලන්න ආයි එන්නම්කෝ කියලා. අනේ හාමුදුරනේ දාලා යන්න එපා කියලා. ඉතින් දැන් මං එතන ඉන්නේ. මං කිව්වා ඔබතුමා බය වෙන්න එපා. දැන් බුදු ගුණ හිතන්න. පරණියව මතක් කෙනෙකුට හිතන්න මං දැන් සිල්වත්. මෛත්‍රී භාවනාව වඩන්න. ඊට පස්සේ මගේ අතින් අල්ලගෙන ඉඳලා කිව්වා හාමුදුරනේ තව එක සැරයක් සිල් දෙන්න කිව්වා. හතරවෙනි පාරට සිල් දුන්නා. ඊට පස්සේ ඉක්මනට පිරිත් නූලක් බැඳලා ඉක්මනට මම පැනගත්තා. නැත්නම් සිල් දිදී පන්සිල්ම දිදී ඉන්න වෙනවා ඉතින්. හිතන්න මරණ මංචකේ කොච්චර අසරණයිද කියලා. ඒ නිසා ධර්මීය දියුණු කරගන්න බැරි වුණොත් අන්ත අසරණයි. සමහරු ඇදන් වල බැඳලා තියන්නේ අපි බලන්න ගිය වෙලාවල් තියෙනවා. අත් දෙක බැඳලා කකුල් බැඳලා ගැට ගහලා තියෙන්නේ හූ තියෙනවා. එතකොට අපිට පේනවා දවසක් මම අම්මා කෙනෙක් බලන්න යනකොට යන්න හම්බුන්නේ නැහැ. ඒ අම්මා මාව දකින්නකොටම යටි ගිරියේ හූ තුනක් තිබ්බා. හූ තුනක් තියලා කෑ ගහන්න පටන් ගත්තා. අන්න අරකට යන්න කියාපාන් කියලා කෑ ගැහුවා. මොකද යකේ අමනුෂ්‍යෙක් ඇගේ. ඉතින් මොනව කරන්නද? ඒ ළමයි ඇවිල්ලා අනේ අඬා වැන්දානේ හාමුදුරනේ මං කිව්වා ඉතින් සමා වෙන දෙයක් නෑ. ඉතින් ඔහොම තමයි. ඒ අම්මා ගෙදර පිරිත් දැම්මට පස්සේ කන් දෙකේම ඇඟිල්ල ගහගෙන හූ තියෙනවා. ඕක වහපා මට ඉන්න බෑ මාව දඩුවෝ කියලා. පේනව නේද භයානකම. ධර්මයක් නැති වුණොත් ජීවිතේ අන්ත අසරණයි. ඒ නිසා පින්වතුනි ඔබ මේ රටේ හිටියත් ධර්මයෙන් බේරෙන්න ක්‍රමයක් හදාගන්න. පිරිත් කියන්නේ නිදාගන්න වෙලේ හරි ඔය කර්ණිමිත සූත්‍රය හරි කියලා නිදාගන්න. ඔය අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවා හරියට. ඔය දැන් මට අර ඊයේත් එක අම්ම කෙනෙක් කතා කරා. ඊයේ බණ ඉවර වෙලත් මම හිතන්නේ අදත් එක්කෙනෙක් කතා කරලා ළඟට ඇවිල්ලා කිව්වේ මේ ප්‍රශ්නය. එතකොට අපිට පේනවා ඔය දැන් මේ මහා ධර්මයේ දියුණු කරපු රටවල් නෙමෙයිනේ. ඉතින් ඒ අය මේ පරලෝ ගිහිල්ලා සමහරලාවට එහෙම ප්‍රශ්න තියෙන අපි ගොඩක් මැද පෙරදිග ඉන්නකොට බණ කියන්න ගියාම අපිට ගොඩාක් ඔය වගේ තොරතුරු හම්බෙනවා. සමහරු නැදින් ඇදලා දානවා. රැට බෙල්ල පිළිකනවා. ඒ වගේ හරි ප්‍රශ්න එනවා. ඒකට බේරෙන්න තියෙන දේ තමයි රතන සූත්‍රය කියන්නේ. තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා තුනුරුවන් ගුණ හිතන කරණීයමිත සූත්‍රය කියන්නේ පිරිත් ටිකක් කියන්න නිදා ගන්න කලින් හැමදාම උදේ පාන්දර නැගිටලා තුනුරුවන් සිහි කරලා පන්සිල් සමාදන් වෙනවා. අද දවස් පුරාම මම මොන රස්සාව කරත්, ගෙදර වැඩ කරත් දැන් සමහරුන්ට ගෙවල් වල ඉතින් ඔය උයන්න පියන්න තියෙන දේවල් කියන දේ කරන්න එපා ඉතින් නේ. ආයි මට ඕවා බෑ ඔයා කරන්න කියලා එහෙම බෑනේ නේ. ඒ නිසා මම මේ රස්සාවක් කරන්න කියලා හිත හදාගන්න මොනව කරන්නද? ඒ තුල හිත හදාගෙන ධර්මීය බුදු ගුණ ටික හිතන්න, ධර්මීය ගුණ හිතන්න. ඔබට පුළුවන් උපරිමයෙන් ධර්මීය දියුණු කරගන්න වීර්යය වඩන්න. පන්සිල් ටික නම් රකින්න. ලෝකේ කවුරු දුස්සීල වෙලා හිටියත් ඔබ හිතන්න මම හරි තනියෙන් සිල් රකින්න. ලෝකයා අපිට හදන්න බෑ. ලෝකෙම අපාය ගියත් මම හරි ධර්මයේ කරා යනවා කියලා වීර්යය වඩන්න. ලෝකයාම මිත්‍යා දෘෂ්ටියේ හිටියත් මම තනියෙන් සම්මා දිට්ඨිය තුල පිහිටලා ධර්මයේ දියුණු කරනවා කියලා උත්සාහ කරා. අන්න ඒ කෙනාට දියුණුව කරා යන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි කර්මය ගැන හිතන්න, උදේ හවස හිතන්න.
මම යම් කර්මයක් කරොත් ඒකේ විපාක මා කරා එනවා කියලා හිතන්න. ඔබට ඔබ අහලා තියෙනවද මේ උප්පලවන්නාව ගැන? උප්පලවන්නා කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ 이르දිවන්තයින් අතර අග්‍රම කෙනෙක්. උප්පලවන්නාවට ඒ නම ලැබුණේ පුදුම ලස්සනක් කියලා. පංච කල්යාණි තිබ්බා කියලා. පංච කල්යාණ කියන්නේ පිනකට පහළ වෙන. ඒ පංච කල්යාණි දැන් අද නිකන් ওই කෙස් ටික වැවිලා තිබ්බා. හැම සුදු පාටක තිබ්බා. එහෙම එකක් නෙමෙයි දේශනාවේ තියෙන්නේ. අවුරුදු සමහරු දැන් විසාකාවට තිබුණා කියන පංච කල්යාණ. අවුරුදු 120ක් ඉන්නවා. ඒ කාය ශක්තිය ලස්සන පෙනුම ඒ විදිහටම තිබුණා කියලා. ඒවා පෙර මහා දන් දීලා පිනකට ලැබෙන දෙයක්. උප්පලවන්නාවට පුදුම ලස්සන රත්තරන් පාට ශරීරයක් තිබුණා. ලස්සන ඇස් දෙකක් තිබ්බා කියලා. උප්පලවන්නා කියන්නේ මේකයි. කෙනෙක් දැක්ක ගමන් ඇස් දෙකට ඇදිලා යනවා කියලා. අවුරුදු 16ක් විතර වෙනකොට දිව්‍යාංගනාවක් වගේ ලස්සන කෙනෙක්. දැන් ඉතින් බේරෙන්න බෑ. පස්සෙන් එනවා එක එක. උප්පලවන්නාවට පුදුම කරදරයක්. මැරෙන්න හදනවා. දැන් ඔන්න එක තරුණයෙක් පස්සෙන් ඇවිල්ලා මෝ මැරෙන්න හදනවා මෙයාම ඕනේ කියලා. ඊට පස්සේ ගෙවල් වලටත් ඇවිල්ලා දෙමව්පියන්ට කියනවා. අන්තිමට බැලුවා පවුලටත් ගැලපෙනවා. අනේ ඉතින් අපේ දුවට බොහොම ආදරේ නිසානේ පස්සෙන් එන්නේ කියලා දෙමව්පිය මොකද කරේ? දැන් උප්පලවන්නාවට කැමති වෙලා ඔන්න විවාහ කරලා දුන්නා. ඔන්න උප්පලවන්නාගේ විවාහය. බොහෝම ආදරෙන් ස්වාමියාට ගරු කරමින් ස්වාමියාත් එක්ක ජීවත් වුණා. ඔහොම ටික කාලයක් ඉන්නකොට රජුරෝ යුද්ධයක් පටලගෙන. හැම පවුලකම පිරිමි කෙනෙක් යුද්ධයට යනවා. උප්පලවන්නාගේ ස්වාමියාටත් යුද්ධයට යනවා. දැන් යුද්ධයට ගිහිල්ලා මෙන්න මාසයක් විතර යනකොට දරුවෙක් ලැබෙන ලකුණු පහළ වෙනවා. අර ස්වාමියාගේ නෑදෑයෝ බනින්න ගත්තා. මේ නම් අපේ කාගේ ළමෙක් නෙමෙයි මේ නම්. මේකේ මේ සල්ලාලක මේ ගිහිල්ලා කියලා බනිනවා. උප්පලවන්නා 18 දිවුර කිව්වා නෑ කියලා. පිළිගත්තෙම නෑ. ඉතින් බනිනවා නින්දාම ඉඳගෙන ඕන දෙයක් කියපු දෙන් කියලා දරුවා දැන් බිහි වුණා. ළමයා බිහි වෙච්ච වෙලේ ඉඳන් බනිනවා. ඵලයන් යන මේ ළමයාත් අරගෙන කී බනිනවා. අන්තිමට දරුවා උතාගෙන අඬා පාරට බහැලා ගියා. ස්වාමියා ඉන්න පැත්ත යුද්ධේ තියෙන පැත්ත හොයා මිනිස්සුන්ගෙන් අහනවා කොහෙද යුද්ධේ තියෙන්නේ කොහෙද ඉන්නේ? අනේ මගේ ස්වාමියා ගිය තැනක් දන්නවද කියලා අඬා දරුවා වඩාගෙන යනවා. කොහොම යනකොට ලස්සන නිසා බේරෙන්න බෑ. දරුවා වඩාගෙන ගියා. ඔළුවේ ඉඳන් පොරව ගත්ත මුළු ඇඟම රෙදි උතාගෙන දැන් පොරවගෙන දරුවා තුරුල් කරගෙන යනවා. කොහොම ගිහිල්ලා දවසක් අම්බලම කරේ නතර වුණා. දරුවා තුරුල් කරගෙන අම්බලම නිදාගත්තා. උදේ පාන්දර වෙනකොට දැන් එළියට යන්න ඕන වැසිකිළියකට යන්න ඕනේ. මූණ කට පොත බැලන්න ඕනේ. දරුවා උතලා තියලා නිින්ද ගිහිල්ලා ළමයා අම්බලමේ අයිනකින් තියලා කැලේට ගියා. ළමයා ඇහැරලා අඬනවා. පාරේ යන මිනිස්සෙක් අම්බලමට ඇවිල්ලා බැලුවා අනේ ලස්සන කොල්ලෙක් පොඩි එකෙක් පිරිමි දරුවෙක්. අනේ මේ ළමේ දාලා ගිහිල්ලා මෙච්චර ලස්සන ළමෙක් කියලා ළමයා අරන් ගියා අර මිනිස්සයා. දැන් උප්පලවන්නා එනකොට දරුවා නැහැ. අඬ කොමගේ පුතා කී අඬ පාරක් ගානේ දිව්වා. දුවනවා නැහැ. ඔහොම ගිහිල්ලා දැන් පිස්සුවෙන් වගේ දුවගෙන පාරවල් ගානේ දැන් දරුවා හොය යනකොට ඔන්න මගදී තව මිනිහෙක් දැකලා මේක පස්සෙන් එනවා දැන් උප්පලවන්නාවට බේරෙන්න බෑ. බලෙන්ම වගේ එකක් ගිහිල්ලා බෙදරක තියාගත්තා. දැන් ඔන්න දෙවෙනි විවාහේ කරන්න දෙයක් නැහැ. විවාහිකුත් නැහැ. දැන් ජීවත් වෙනවා ගෙදර. ඔහොම ඉන්නකොට මේ මිනිහා යකෙක් වගේ ගහන බීලා ඇවිල්ලා හරියට වද දෙනවා. ගුටි බැට කාගෙන කරන්න දෙයක් නැහැ. අර මිනිස්සයා එක්ක ජීවත් වෙනවා. ඔහොම ඉන්නකොට දරුවෙක් ලැබුණා ගෑනු දරුවෙක් දෙවෙනි දරුවා. දැන් මේ දුව වඩාගෙන ඉන්නවා. අර මිනිහා හැමදාම ඇවිල්ලා ගහනවා. දවසක් දරුවා වඩාගෙන ඉන්නකොට බීලා ඇවිල්ලා ගහපු පාරකට දරුවා වීසි වෙලා ගිහිල්ලා ඔළුව වැදුනා ගැට්ටට. ඔළුව පිපුරුවා. අනේ මගේ දුව කියලා වඩා ගන්නකොටම ගැහුවා ඊළඟ පාර. ගුටි කාගෙන වැටුණා. ඊළඟ පාර ගහන්න පෙර දරුවක් තියලා දිව්වා. ඒ දුවපු පාර දුවලා ගියා බේරෙන්න.
අර දරුවත් මග ඇරුණා. දැන් ඔහොම යනකොට පිස්සු හැදුණා. පිස්සු හැදෙන්නේ නැතුව තියෙන බලන්න. දැන් පිස්සු. දැන් පාරක් ගානේ යනවා. යන්න තැන කරදර මිනිස්සු. අඬ යනවා. පාරවල් වල වැටිලා ඉන්නේ. පිස්සුවෙන් ඔහොම යනවා. ඇවිදගෙන ගිහිල්ලා අවුරුදු ගණන් ගෙවිලා අවුරුදු 15ක් 20ක් ගෙවුණා. දැන් උප්පලවන්නාවට අවුරුදු 50ක් විතර. ඔහොම ගෙවිගෙන යනකොට ඔහොම පාරවල් ගානේ ගිහිල්ලා දැන් කාලයක් යනකොට ආයි සිහිය ආවා. දැන් අර විකෘති වෙච්ච මනස ටික ආයි සුවපත් වෙලා. දැන් ටිකක් සිහිය ආවා. බලනකොට මුළු ඇඟ පුරාම මඩ නාලනේ අවුරුදු ගානකින්. පොකුණක් තිබ්බා. පොකුණට බැහැලා හොඳට නාගත්තා. නාලා කරලා ගොඩට එනකොට ආයි දිව්‍යාංගනාවක් වගේ. ඇයි අර පංච කල්යාණි ස්වභාවය ලස්සන. දැන් නාලා ගොඩට ආව කොණ්ඩේ කඩාගෙන පාරේ යනවා. දැන් අවුරුදු 50 ගාන. මෙහෙම යනකොට අවුරුදු 18 එකෙක් දැකලා දැන් පස්සෙන් එනවා. දැන් උප්පලවන්නාවට 50 ගාන. දැන් පස්සෙන් එන එක 18යි. දැන් බේරෙන්න බෑ. මේ කොල්ලත් ගෙදර ගිහිල්ලා මැරෙන්නම හදනවා මට යාම ඕන කියලා. දෙමව්පියෝ කිව්වා පුතේ ඔබට වඩා වයසයි. නෑ මට යාම ඕන කියලා. විවාහ කරලා දුන්නා. දැන් ඔන්න උප්පලවන්නාවගේ ඊළඟ විවාහය තුන්වෙනි එක. උප්පලවන්නාවට කීයද? 50 ගාන. විවාහ වෙච්ච කෙනාට 18යි. දැන් විවාහ වෙලා ඉන්නකොට සාමියා තව බිරිඳක් ගෙනාව දෙවනි බිරිඳ 16 කෙනෙක් ගෙනාව ගෙදරට. දැන් කරන්න ඉන්දියාවේ ඉස්සර ඉතින් එහෙම සංස්කෘතියක් තිබිලා තියෙනවා. දැන් උප්පලවන්නාවට 50 ගාන දෙවනි ගෙනාව බිරිඳට 16. දවසක් ස්වාමියා ගමනක් ගිහිල්ලා එන්න නංගි කියලා ඉතින් ළඟට අඬ ගහලා ඔළුව බලනකොට මෙන්න ඔළුව පුපුරලා. ඇහුවා නංගි ඔයාගේ ඔළුව පුපුරලානේ මොකද මේ කියලා. ඊට පස්සේ කිව්වා නේ අක්කේ ඔය පොඩි කාලේ වෙච්ච දෙයක්ලු. අම්මා මාව වඩාගෙන ඉන්නකොට තාත්තා ඇවිල්ලා ගහපු පාරකට මාව වීසි වෙලා ගිහලා මගේ ඔළුව වැදිලා ඔළුව පැයිලා තියෙනවා කියලා. එදා අම්මා ගෙදරින් පැනලා ගිහිල්ලා මං කවදාවත් අම්මා දැකලා නැහැ කියලා. දැන් කවුද මේ? දුව. දැන් කියා ගන්න බෑ. හම්බෝ මේ සංසාරී කියලා දැන් ඇස් වලින් කඳුළු වැක්කෙලේ. හැහුවා අක්කේ ඇයි මේ අඬන්නේ නෑ කියලා දැන් අඬනවා. අඬා ඉන්නකොට ස්වාමියාගේ තාත්තා ඇවිල්ලා ඇහුවා මොකද දුවේ මේ අඬන්නේ? කිව්වා සංසාරේ බොහෝම භයානකයි කියලා. එතකොට තාත්තා කියනවා දුවේ සසර භයානක තමයි කියලා. ඔය උඹේ මිනිහා මගේ දරුවෙක් නෙමෙයි කියලා. මන් දවසක් යනකොට අම්බලමක පොඩි එකෙක් දාලා ගිහින් හිටියා කියලා. ඌ තමයි කිය මං ගෙනල්ලා හදාගත්තේ. දැන් කවුද ස්වාමියා වුණා? ඔන්න සංසාරේ. එදා කෑ ගහගෙන ගෙදරින් පැනලා අඩාගෙන දුවපු දිවිල්ල තමයි ආරාමෙන් අතර වුණේ. ඔහොම තමයි ගිහිල්ලා පැවිදි වෙන්නේ. ඔහොම පැවිදි වෙච්ච කෙනා බුද්ධ ශාසනයේ 이르දිවන්තයින් අතර අග්‍රම කෙනා වුණා. ඔන්න ජීවිතේ. අර පටාචාරා කතාව වගේම නේද? එතකොට බලන්න සංසාරේ ස්වභාවය මේ නිවන් දකින්න පෙරම් පුරාගෙන ආපු අය. හැබැයි සසරේ මේ කුණු ගොඩට වැටුණාට පස්සේ ප්‍රශ්න නැද්ද? ඒක තමයි මේ සසරේ හැටි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඉපදීම දුකක්මයි. ඉපදුනා නම් ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. අපි ඕන තරම් අඬලා ඇති. පරිදේව නංගොත් කිය අඬලා ඇති. ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා. මැරිලා ගියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද වෙලාවට? කියන්නේ නැද්ද එහෙම? මැරිලවත් යන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද කියලා? කියනවා. කී සැරයක් කියලා ඇද්ද? කොච්චර මැරෙන්න හිතලා ඇද්ද මිනිස්සු? ඒක තමයි සසරේ ස්වභාවය. දුක්ඛ දුක් විඳිනවා. දෝමනස්ස කියන්නේ හූල්ලන. උපායාස කියන්නේ සුසුම් හෙලන. ඕක තමයි දුක්ඛාරය සත්‍ය. ඒක ආර්ය සත්‍යය. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ.
ඔය ටික ඉපදුනා නම් මැරෙනකම් හුස්ම ටික යනකම් කී සැරයක් මෙරි මෙරිද අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේක කාටත් තියෙනවා. රජෙක් වුණත් ලෙඩ වෙලා එක තැන් වෙලා විඳවනකොට අසරණයිද නැද්ද? අසරණයි. වයසට ගිහිල්ලා එක තැන මල මුත්‍ර කරගෙන දුක් විඳිනකොට සල්ලි වලින් බේරන්න පුළුවන්ද? මට මෙච්චර ධනෙ තියෙනවා, මෙච්චර සල්ලි තියෙනවා, මම මෙච්චර බලවතෙක්, මට එහෙම වයසට යන්න බෑ කියලා නතර වෙන්න පුළුවන්ද? ඒ නිසා කවුරු වුණත් රජෙක් වුණත් සිටුවරයෙක් වුණත් ජරා මරණ ඉදිරියේ අන්ත අසරණයි. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව පින් කරගන්න දක්ෂ වෙන්න. ධර්මයේ දියුණු කරන්න එන ප්‍රශ්න ගණන් ගන්න එපා. දැන් බලන්න උප්පලවන්නාවට ආව ප්‍රශ්නනේ. ඒ ප්‍රශ්න ආශිර්වාදයක් කරගන්න ජීවිතේට. ඒක මේ වගේ. දැන් හිතන්න පටාචාරාව ගැන හිතන්න. මම මේ කතා කියන්නේ පටාචාරා කතාව දන්නවනේ. දැන් අපි පටාචාරාවගේ කතාව අපි අහන්නේ ඔය වෙසක් කාලෙට එහෙම පටාචාරා පෙන්නනවනේ නිකන් උකුසු හදලා ළමයා උස්සගෙන යනවා අඬනවා බලන්න යන මිනිස්සු බලලා අනේ පටාචාරාවට එහෙම වුණාදෝ කියලා දුක් වෙලා නේද එන්නේ. මෙහෙම හිතමු ඇත්තටම පටාචාරාවගේ ස්වාමියාට සර්පයා දෂ්ට නොකරන දරුවෝ දෙන්නට ওই විපත නොවුණා නම් ගමට එනකොට අම්මා තාත්තත් මැරිලා සෝනි දැවෙනවා කියනවා. එක පිට හින ගෙඩි ගොඩක් නෙමෙයි. ඔය අනතුරු ටික එක ළඟ නොවුණා නම් අදටත් පටාචාරා දරුවෝ හද සංසාරේ ඉන්නවද නැද්ද? අදත් එක්ක අපායක හරි කොහේ හරි. පටාචාරාවට නිවන් දකින්න ආශිර්වාදයක් උනේ අර විපතම නෙමෙයි. විපත අර මං උදේ කිව්වා අම්මගේ කකුල කඩාගත්ත එක නිවන් බණ අහන් ධර්මයට ආශිර්වාදයක් වුණාද නැද්ද? අපිට කරදර එනකොට ඒ විපත සැපයක් කරගන්න. ඒක පුළුවන්. දැන් අර තිසා ගෞතමී ගැන අහලා ඇතිනේ. තමන්ගේ දරුවා මැරිලා අබ හෙව්වනේ අර මතකද නොමල ගේකින් අබ ටිකක් හොයාගෙන ඉන්නේ කියලා දරුවා සනීප කරා. ඉතින් දරුවා වඩාගෙන අඬා ගෙවල් ගානේ දිව්වා. තිසා ගෞතමීගේ දරුවා එදා නොමැරුණා නම් අදටත් දරුවා හද අපායක හරි කොහේ හරි ඉන්නවද නැද්ද? හදත් සසරේ යනවා එහෙම. තමන්ට නිවන් දකින්න පාර පෙන්නුවේ තමන්ට ආපු ප්‍රශ්න. සමහරුන්ට ප්‍රශ්න කරදර එනකොටමයි මොකක්ද මේ ජීවිතය කියලා හිතෙන්නේ. ඊට පස්සේ ආ තෝරගන්නවා මේක දුකක්. කොහොමද මේකෙන් මිදෙන්නේ? අන්න මිදෙන මාර්ගය මේ ලෝකේ කාටවත් හොයාගන්න බැරි වුණාට සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරලා පුදුම කැපකිරීමක් නේ කරේ. පොඩි දෙයක්ද? මොනතරම් කාලයක්ද? දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සත්‍ය අධිඨාන මෛත්‍රී උපේක්ඛා දසපාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ අපිට දුකෙන් මිදෙන මාර්ගය ලෝකෙට මතු කරලා දුන්නා. අන්න මේ දේ තේරුම් ගත්ත කෙනා කෙනෙකුට තෙරුවන් සරණ යන්න නම් පළවෙනිම දේ තමයි දුක. සංසාර දුක ගැන අවබෝධයක් තියෙන්න ඕන. සද්ධාවට හේතුවක් හැටියට පෙන්වන උපනිෂ සූත්‍රයේ දුක්ඛූපනිසා සද්ධා කියන. සසර දුක දකින කෙනාමයි සද්ධාව උපදවන්නේ. මේ භයානක සසර ගමනින් මිදීම පිණිස මගේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට මම බුදුරජාණන් වහන්සේවම සරණ යනවා කියන තැනට එනවා. එයා තමයි හදවතින්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා. මේ භයානක සංසාර ගමනින් මිදීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගයක් හැටියට මම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම සරණ යනවා කියන තැනට එනවා. එයා තමයි හදවතින්ම ධම්ම සරණං ගච්ඡාමි කියලා මේ මාර්ගය අනුගමනය කරන්නේ. මේ භයානක සංසාර ගමනින් මිදීම පිණිස බුදුරජාණන් වහන්සේගේ මාර්ගය අනුගමනය කළ ප්‍රතිඵල ලැබපු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී ශ්‍රාවක සංඝයා මම පිහිට කරගන්නවා. උන්වහන්සේලා අනුගමනය කරනවා. ඒ පිරිස මගේ ගමනේ පෙර ගමන් කරුවන් හැටියට මම උන්වහන්සේලාව පිහිට කරගන්නවා කියන තැනට ඇවිල්ලා තමයි සංඝං සරණං ගච්ඡාමි කියලා ශ්‍රාවක සංඝයා සරණ යන්නේ. හදවතින්ම තෙරුවන් සරණ පිහිටනවා කියන්නේ ලීසි දෙයක් නෙමෙයි. හරියට තිසරණේ පිහිට ගන්න පුළුවන් නම්
එතනම සුගතියට දොර ඇරිලා තියෙනවා. දවසක් දෙවිවරු පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. එතනින් එක දේවතාවෙක් බුදුහාමුදුරන්ට ගාථාවක් කියනවා. යේකේච බුද්ධස් සරණං ගතාසි. යමේ අවබෝධයෙන් බුදු සරණ යනවද? නතේ ගමිස්සන්ති අපාය. බුදුන් සරණ යන අය අපායවලට වැටෙන්නේ නැහැ කි. පහය මානුසම් දේහම්. මේ මිනිස් කය අතහරිනකොට මිනිස් දේහය අතහරිනකොට දේවකාය පරිපූර්ණසන්ති. ඒ කාන්තේ සුගතිය යනවා කියන. ඉතින් එහෙනම් අපේ පවුල් වල අය බුදුන් සරණ ගියානේ නැද්ද? මේ බුදුන් සරණ යනවා මේ අනිත් පැත්තට බුදුහාමුදුරන්ට බැන බැන යනවා කියවල. මේ දන් දීලා අනිත් පැත්තට බැන බැන යනවා. මේ බුද්ධ පූජාව තියෙනවා. බෝධි පූජා තියාගෙන යනවා. දැන් අපි ගමු කාට හරි ලෙඩක් හැදෙනවා. ගියහම බලපුවාම ඉතින් අර වේලපත් කඩේ අර මුදුවන්නේ නේ. ඊට පස්සේ කියනවා කරන්න දෙයක් නැහැ. බෝධි පූජා 7ක් තියන්නේ. හරියයි කියලා. බෝධි පූජා 4ක් තියෙන ගමන් ලෙඩා මැරෙනවා. දැන් වැරදිකාරයා කවුද? බොහෝ දෙනෙකුට ධර්මයේ රොදන්න මිනිස්සුන්ට වැරදිකාරයා බෝධිය. කෝ අපිට බැලුවා. අපිට බැලුවා අපි මෙච්චර බෝධි පූජා තිබ්බා අපිටමයි මේ හිනකෙදි. අපි මෙච්චර දන් දුන්නා කිය අනේ බෝධියට බැන බැන යනවා. ඔය සද්ධාවට ධර්මී කියන්නේ අමූලිකා සද්ධාව කියන්නේ. ඒ අමූලිකා සද්ධාවෙන් බුදු සරණ ගිය නිසා තමයි බොහෝ දෙනෙකුට සුගතිය වැහිලා ගියේ. අවබෝධයෙන් අපාය බය දැනගෙන දැන් මේ කිව්වා වගේ දුකක් කියන එක තේරුම් අරගෙන සංසාර දුකින් මිදීම පිණිස මගේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට මම බුදුරජාණන් වහන්සේවම සරණ යනවා කියන තැනට ආවනම් බුදු ගුණ දැනගෙන දහම් ගුණ දැනගෙන සංඝ ගුණ දැනගෙන නිවන අරමුණු කරගෙන සසරෙන් මිදෙන අදහසින් තෙරුවන් සරණ ගියා නම් එයා අවබෝධයෙන් තිසරණයට ආපු කෙනෙක්. එයාට තියෙන්නේ ආකාරවතී සද්ධාවට ළඟට යනවා. ආකාරවතී සද්ධාව හරියටම ඉන්නේ සෝවාන් වෙනකොට. සෝතාපන්න වෙච්ච කෙනාට ලක්ෂණ 4ක් තියෙනවා. බුද්ධේ අවිච්ඡ ප්‍රසාදය, ධම්මේ අවිච්ඡ ප්‍රසාදය, සංඝේ අවිච්ඡ ප්‍රසාදය, ආර්යකාන්ත සීලෙන් යුක්තයි. තුනුරුවන් ගැන කාටවත් සොලවන්න බැරි අචල සද්ධාවකින් යුක්තයි. සීලය තුල අවබෝධයෙන්ම පිහිටපු කෙනෙක් කියලා. එතකොට මේ මාර්ගයට යන කෙනෙක් හරියට තිසරණේ පිහිටියා කියන්නේ සෝවාන් මාර්ගයට බැස ගන්නවා. ඒ මාර්ගය තුල තමයි එතනින් එහාට යන්නේ. එයා එතන ඉඳන් සීක බල වඩන සද්ධා, සීල, සුත ත්‍යාග ප්‍රඥා වඩාගෙන නිවන කරා යනවා. ඒ නිසා පින්වතුනි මේ මාර්ගයේ පැත්තට හැරෙන්න දවසින් දවස හරි ධර්මයේ කරා යන වීරිය වඩන්න. ඔබට ඒ පිණිස ලොකු මාර්ගයක් විවෘත වෙලා තියෙනවා. දැන් අපි දැක්කා මේ ලෙබනන් රටට මම ඉස්සරලා වැඩම කළේ මම ගොඩාක් රටවල ධර්ම දේශනා කරලා තියෙනවා. මේ ඉන්න කලින් පහුගිය ටිකේ මම හිටියේ නවසීලන්ත. ධර්ම දේශන ගණනාවක් කරලා ලංකාවට ඇවිල්ලා දවස් 2යි. එහෙම අනිත් පැත්තට මේ ආවා. එතකොට අපි දැක්ක මේ ආවට පස්සේ අපි ගොඩාක් මැද පෙරදිග රටවල් වල බණ කියලා තියෙනවා. හැබැයි ඔබ බොහෝ ශ්‍රද්ධාව ඇති පිරිසක්. ඒකට හේතුව පහුගිය කාලේ පුරාම අපි කරපු වැඩසටහන් අවුරුදු ගණනාවක් ඔබ මෙහි ඉඳන් අහලා බලලා බණ අහලා ලොකු දැනුමක් තියෙනවා. අපේ කලම් ටෙලිවිෂන් නාලිකාව අවුරුදු 3මාරක් තිස්සේ ඔබ බලලා අපේ බණ වේදල වැඩසටහන් දහම් සාකච්ඡා අහලා ඊට පෙරත් අපි කරපු වැඩසටහන් අහලා මේ රටවල ඔබ හිටියත් ඒ ධර්මයේ අහලා ලොකු පුරුද්දක්. දැන් මම ආවට පස්සේ මේ වෙනකම් ওই බක්කුල සෑය ගැන ඊළඟට මේ ගිලම් භික්ෂු මධ්‍යස්ථානය ගැන අපි බණට නොකියුවට විවේක ලැබෙලාවේ බොහෝ පිරිසක් අපි හම්බුණා කතා කරා. සූපත් වේවා කියලා මගේ උගුර රිදෙනවා දැන්. එනේන ඔක්කොම වදින අයට සූපත් වේවා කියලා උගුර දානවා. ඉතින් ඒ කතා කරපු බොහෝ දෙනෙක් ලංකාවට ගිහිල්ලා එක්ක අපේ බක්කුල සෑයට ආධාර කරපු අය ගිලන් හාමුදුරට ආධාර කරනවා. මෙහි ඉඳන් මුදල් යවනවා. Tamanට පුළුවන් හැටියට අපි කරන පින්කම් බලාගෙන ඒව දැනගෙන අපි ආයි කියන්න දෙයක් නැහැ ඔක්කොම දන්නවා. එතකොට ඒ දන්නේ මොකද? බණ අහන නිසා. පින්වතුනි බණ අහනකොට විශාල දහම් දැනුමක් ඇති වෙනවා. අපායේ බය දැනෙනවා.
ධර්මාවබෝධයට වීරිය ඇති වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ වෙලාවේ අපිට මේ ආපු ගමනේ බොහෝ සැදැහැවතුන් තමන් ඉතින් මේ රටේ ඔබ ජීවත් වෙන්නේ ඇත්තට බොහොම අසරණ අපිට මේ ලංකාවේ හොඳට වැජිලා ඉන්න සල්ලි තියෙනවා නම් මෙහි ඇවිල්ලා ඉන්නේ නැහැ නේ. ගෙවල් වල ප්‍රශ්න ඇති, පවුල් වල ප්‍රශ්න ඇති, ජීවත් වෙන්න අමාරුකම් ඇති. ඒ නිසා මේ රටවල් වල ඇවිල්ලා ඔබ එක්ක සමහර ගෙවල් වල වැඩ කරනවා, සමහර බොහොම දුක් විඳිනවා. මේ අතරතුර ඒ වගේ දුක් ගැහැට විඳගෙන මේ රටවල් වල ඉඳන් කීයක් හරි හම්බ කරගෙන ඒකෙන් පිනක් කරන්න උත්සාහයක් ගන්න. ඒ නිසා ඔබ අපේ සීල ස්වරණ ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ආදාර උපකාර කරා මම පොඩි වෙලාවක් ගන්නම්. අපේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දැන් මේ වෙනකොට අපි පටන් ගත්තට වැඩිය ගොඩාක් දියුණුයි. අපි පහුගිය පෙබරවාරි වල අපි පටන් ගන්නකොට කුංචි කුටි 4ක් හැදුවා. අපිවත් හිතුවේ නෑ මෙච්චර ලොකු ඉස්පිරිතාලයක් වගේ අපිට ආයතනයක් හදන්න ලැබෙයි කියලා. ගිය පෙබරවාරි මගේ උපන්දිනයේ වෙනුවෙන් ගිලන් කුටි 45ක ගොඩනැගිල්ලක් හදලා විවෘත කරා. ඉතින් අපි දැනට මගේ ආරාමයේ වැඩ සිටි ගිලන් ස්වාමීන් වහන්සේලාගෙන් 8 නමක් පහුගිය අවුරුද්දේ අපවත් වුණා. දැනට ඉන්නවා ගිලන් ස්වාමීන් වහන්සේලා 49ක් පමණ දැක් වැඩ ඉන්නේ. එයින් 21 නමක් ඉන්නවා එක තැන්ම වෙලා එක්තැන් වෙච්ච බොහෝම අසරණ වෙලා එක තැන මල මුත්‍ර කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ලංකාවේ නොයේ පළාත්වල ආරණ්‍යවල පන්සල්වල ශාසනික විශාල සේවයක් කරපු අය අපි තෝරලා බලලා ගන්න හොඳට හොයලා ගන්නකොට සාමාන්‍ය සහතික උපසම්පදා සහතික විහිදපු පන්සල් තොරතුරු ඔක්කොම හොයලා තමයි අපි ඇතුල් කරගන්නේ. ලෙඩ රෝග ගැන ඔක්කොම බලලා. ඉතින් අපි අපේ දැන් පඩි ගෙවන සේවක පිරිසම ඉන්නවා ගිලන් ආරාමේ සේවක කාර්ය මණ්ඩලයේම 40කට ආසන්න පිරිසක්. උදේ වරුවට දින 4ක් ඉංග්‍රීසි ක්‍රමයට හොඳ ડોක්ටර් කෙනෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. දවස් 2ක් ආයුර්වේද වෛද්‍යවරයෙක් ඉන්නවා. රැයටත් නයිට් එකටත් දෙන්නෙක් ඇහැරලා ඉන්නවා. මේ 3-4 දිනක් ඉන්නවා. ඉතින් අපි ඇම්බියුලන්ස් එකක් ගත්තා. මම හිතන්නේ ඒකටත් ආධාර උපකාරය වෙලා තියෙනවා. මේ රටේ බොහෝ පිරිසක් අපිට කතා කරලා ඔබ කලම ටීවී එකෙන් දැක්කා. ඒ වගේ අපි දැන් වාහන 3ක් යොදවලා තියෙනවා. ගිලන් ආරාමේ ගිලන් ස්වාමීන් වහන්සේලාගේ කටයුතු වෙනුවෙන් දැන් ලොකු ඉස්පිරිතාලයක් වගේ. ඉතින් අපිට දැන් අපි මේ ලබන මාසෙ විවෘත කරන ආයුර්වේද ඒකකය පංචකර්ම කරන්න පුළුවන් විදිහට දැන් ඒක හදලා ඉවරයි. බෙහෙත් දොරු අර ආයුර්වේද ඒකක පංචකර්ම කරන බඩු මුට්ටු ඔක්කොම දාලා බොහොම ලස්සනට ආයුර්වේද කොටසක් වෙනම හැදුවා. ඔසූයනක් අලුතෙන් හදලා තියෙනවා බෙහෙත් වර්ග. එතකොට මේ වගේ අපේ ආරාම භූමියේම ගිලන් හාමුදුරුවෝ වෙනුවෙන් අවශ්‍ය දේවල් අපි සකස් කරගෙන දැන් සීල ස්වාරණ හොඳ ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් හොඳ වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට තියෙන්නේ පවත්වගෙන යන්න. ඉතින් ඒ සඳහා ඔබේ ශක්ති පමණින් මේ රටවල් වල හිටියත් මාසිකව අපිට කීයක් හරි ආධාර උපකාරය වෙලා ඉන්නවා. ඉතින් ඔබට බොහෝ පිං. මොකද අපිට දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මාසිකට ලක්ෂ 20කට ආසන්න මුදලක් යනවා අපිට. පඩි වලට විතරක් යනවා ලක්ෂ 14ක් විතර. වෛද්‍යවරුන්ට සේවකයන්ට පඩි ගෙවන. ඊට අමතරව බෙහෙත් හේත් වලට වෛද්‍ය පරීක්ෂණ ඒ සියලු දේවල් එක්ක හාමුදුරුලා එක්තැන් වෙලා අසරණ වෙච්ච ස්වාමීන් වහන්සේලා විතරක් නෙමෙයි දැනට බොහෝ ස්වාමීන් වහන්සේලාට අපි ප්‍රතිකාර එතන ගෙනහින් ප්‍රතිකාර කරන්න වෛද්‍ය බෙහෙත් හේත් ඔක්කොම දෙනවා. මොකද අපි නවත්ත ගන්න පුළුවන් අපිට 50ක් 60ක් වගේ පිරිසක් විතරයි දැනට. ඊට වඩා අලුතෙන් ගොඩනැගිලි හැදුවොත් වෙන්නේ අපිට නඩත්තු කරන්න විශාල වියදමක් යනවා. ඒ නිසා මාසෙකට ලක්ෂ 20ක් විතර හොයනවා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි නේ. ඉතින් ඒක ඔක්කොම අපි බණ කියලා අපිට සදහැවතුන් දෙන ආධාර උපකාර සියල්ල තමයි අපි ගිලන් හාමුදුරුවෝ වෙනුවෙන් ඔය යොදවගෙන ගිලන් ආරාමයක් කරගෙන යන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඔබ පොඩි දෙයක් හරි ආධාර උපකාර කරපු ඔබ හැම දිනාටම මම ওই කරුණ ටික කිව්වේ ඔබට හිත පහදව ගන්න. ඔබ කරපු පින්කම් වල අපි දන්නවා කලප ටීවී එකකින් ඔබ මේවා දැකලා තියෙනවා, බණ අහලා තියෙනවා, සීල සුවර්ණ දැකලා ඇති, පින්තූර දැකලා ඇති. ඉතින් ඒ සඳහා ආධාර උපකාර කරපු ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධී පිණිසම ඒ සියලු පින පාරමිතාවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ නිරෝගීව භික්ෂුන් වහන්සේලා අතර අගතැන්පත්
බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් මොකද ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අපි ඒ ගොඩනැගිල්ල හදලා ගිලන් ආරාමයක් කරගෙන යන්නේ. ඉතින් උන්වහන්සේලාට ආශිර්වාද පිණිස බක්කුල මහා සෑය නමින් පූජනීය චෛත්‍යයක් ඉදි කරගෙන යනවා. දැන් තුන්වෙනි පේශාවලල මේ දවස්වල යන්නේ. ලබන අවුරුද්දේ වෙසක් වෙනකොට අපි චෛත්‍යයේ කොත් පලන්දලා පළවෙනි අදියරේ කොටස අවසන් කරනවා. ඊට පස්සේ ධාතු ගර්භය ඇතුලේ ප්‍රතිමා නිර්මාණ කටයුතු පටන් ගන්නවා. ඒකටත් අවුරුද්දක් විතර යයි. 2020 වෙසක් පුන් පොහොය දවස වෙනකොට සම්පූර්ණයෙන්ම අවසන් කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා බක්කුල මහා සෑය වෙනුවෙන් ආධාර උපකාර කරපු හැම දිනාටමත් චෛත්‍යයක් හදනවා කියන්නේත් මහ විශාල දෙයක්. ඉතින් ඒ නිසා චෛත්‍යයක් හදන්න බැරි වුණත් ගඩොලකින් හරි සිමෙන්ති කොට්ටකින් හරි ඔබට පුළුවන් හැටියට ඔබ ඒකට සම්බන්ධ වුණා පුංචි දෙයක් හරි. ඒ නිසා ඒ සඳහා ආධාර උපකාර කරපු හැම දිනාටමත් බක්කුල මහරහතන් වහන්සේට වගේ නිරෝගී සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. එහෙමනම් පින්වතුනි අද මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත්ත සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ තුන් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින්. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වතුනි විශේෂයෙන් අද දවස පුරා ඔබ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ලෙබනන් ශ්‍රී ලංකා තානාපතිතුමිය හැටියට කටයුතු කරන HMG RRK විජේරත්න මෙන්ඩිස් එතුමිය ඒ වගේම ඇලෙක්සි මෙන්ඩිස් ඒ ස්වාමියා ඇතුළු ඒ වගේම ශ්‍රී ලංකා ලෙබනන් තානාපති කාර්යාලයේ සේවය කරන හැම දිනාටම ඔබ හැම දිනාටම ඒ වගේම මීරා සුබ සාධක සංගමය එකතු වෙලා මේ වැඩසටහන වෙනුවෙන් ඔබට මේ පින්කම සංවිධානය කරන්න විශාල ශක්තියක් වුණා. ඉතින් මේ හැම දිනාමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමු. පොදුවේ ඔබ හැම දිනාටම මිය පරලෝකීය සියලු ඥාතීන් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. පින්වතුනි ඔබ හැම දිනාටමත් ලෙබනන් ශ්‍රී ලංකා තානාපතිතුමිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මීරා සුබ සාධක සංගමේ මේ පින්කම් සඳහා ඉමහත් උපකාරයක් කරපු හැම දිනාටමත් අද දවසේ සිල් සමාදන් වෙලා ඉන්න ඔබ හැම දිනාටම අද මේ තානාපති කාර්යාල භූමිය පිළිලා ඉතිරිලා ගියා සදහැවතුන්ගෙන් විශාල පිරිසක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් මේ පින්කම් වලට සම්බන්ධ වුණා. තව බොහෝ පිරිසක් එළියෙන් ඇවිල්ලා බණ අහලා බොහොම සතුටින් වැඩසටහන අහගෙන ඉඳලා එළියෙන්ම ගියා. ඉතින් මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් විශේෂයෙන් මේ වැඩසටහන සජීවීව ලංකාව තුලත් ලෝකයේ තුලත් විසුරුවා හරින්න ලෙබනන් ඉඳන් මේ කටයුතු විසුරුවා හරින්න කොළඹ ටෙලිවිෂන් මාධ්‍ය කණ්ඩායමට පුළුවන්කම ලැබුණා. ඒ නිසා කොළඹ ටෙලිවිෂන් මාධ්‍ය කණ්ඩායම අද ලෙබනන් දේශයට පැමිණිලා උදෑසන ඉඳන් මේ වැඩසටහන් සජීවීව ලංකාව තුලත් ලෝකයේ තුලත් විසුරුවා හැරියා. කොළඹ ටෙලිවිෂන් ආයතනයේ ගරු සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ධර්මාවබෝධ පිණිස මේ පින ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දිනාටම මේ රැස් කරගත්ත පින නිවන් අවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි ඔබ වැඳගන්න අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි.